වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල. බොරවි සුළුකුණාටුව තව පැය දෙකක් තුළ දෙවහිනට කඩාවදී. සුළඟේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩිවන ලකුණු. නැගෙනහිර අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත. ආපදාව කළමනාකරණයට සියලු අංශ සීරුවෙන්. මහර බන්ධනාගාර ගැටුමේ දර්ශන පළමුවරට මාධ්‍යයට නිකුත් කෙරේ. කොරෝනාවට එරෙහි දේශීය ඖෂධය ගැන පරීක්ෂණ ක්‍රමවේදය සකසන්න විද්වත් කමිටුවක්. අපිට සති දෙකක් දෙන්න අපි හොඳ ප්‍රවෘත්තියක් රටට දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඇමරිකානු කොරෝනා එන්නත භාවිතයට ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. දවසේ පොතින අද අවධානය බොරවි සුළුකුණාටුව පිළිබඳවයි. දවසේ පුවත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව බුරවි සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 50-60 අතර දුරකින් ස්ථානගතව තිබෙනවා. කාලගුණාංශ අනතුරු අඟවන්නේ එය අද රාත්‍රී 10ට පෙර මුලතිව් ආසන්නයෙන් රට තුළට ඇතුල් වනු ඇති බවටයි. නිර්තදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බොරවි සුළුකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50-60 අතර දුරකින් ස්ථානගත වී තිබෙනවා. ඒ ත්‍රිකුණාමලයේ සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව රාත්‍රී 7-10 අතර කාලයේදී දිවෙන්ට ඇතුළු වීමට නියමිත බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. සුළං රටාව හැසිරීම පිළිබඳ අනාවැකි පළ කරන ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන windy.com වෙබ් අඩවිය රාත්‍රී 8 වන විට මෙම බොරවි සුළුකුණාටුවේ අපකේන්ද්‍රය ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කුච්චවේලි සහ පදවිය අතර ස්ථානගත වී තිබෙනු ඇති බවට වාර්තා කරනවා. ඊට අනුව රාත්‍රී 10 පමණ වන විට බොරවි සුළුකුණාටුවේ අපකේන්ද්‍රය පවතින්නේ වවුනියාවට ආසන්නයේ. මෙම ජාත්‍යන්තර වෙබ් අඩවියට අනුව හෙට අලුයම 2 පමණ වන විට බොරවි සුළුකුණාටුවේ අපකේන්ද්‍රය මන්නාරම තාණ්ඩිකුලම් ප්‍රදේශයේ ස්ථානගත වී තිබෙන අතර හෙට අලුයම 4 වන විට එය මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුන්කන් ප්‍රදේශයේ ස්ථානගත වනු ඇති. බොරවි සුළුකුණාටුව හෙට උදෑසන 8 පමණ වන විට මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම් තුඩුව පසු කරමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරන බව windy.com වෙබ් අඩවිය අනාවැකි පළ කරනවා. ඊයේ දිනේ තත්ත්වය ගත්තම විශේෂයෙන්ම මේක ඇතුළේ වෙන ලකුණු පහළ වෙලා තිබ්බේ තිරුකුණාමලය වෙරළබඩ තීරේ. නමුත් දැනට මේ ගමන් මාර්ගයේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. තිරුකුණාමලයත් මුලතිවුත් අතරින් බොහෝ විට මුලතිවුට ආසන්න තැනකින් තමයි මේක දිවයින තුලට ඇතුළු වෙන්නේ. මේ සුලිකුණාටුව මුහුදේ ඉඳන් ගොඩබිමට ළඟා වෙනකොට මේක භ්‍රමණ චලිතයක් සිද්ධ වෙන්නේ. කැරකි කැරකි ගමන් කිරීමක්. එතකොට මුහුදේ සිට ගොඩබිමට ගමන් කරන අවස්ථාවේදී මුහුදු ජලය ගොඩබිම කරා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි අනිසි බියවල් ඇති වෙනවා මේක සුනාමි තර්ජනයක් කියලා. නමුත් ඇත්තටම මේක සුලිකුණාටුවක තියෙන ක්‍රියාවලියකින්ද තමයි මේ මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වෙන්නේ. ඊට අමතරව මුහුදු රළ ඉහළ යෑම සාමාන්‍ය මීටරයක් දෙකක් විතර වගේ ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. මේ ගමන් මාර්ගයේ බොහෝ විට එළියට යන්නේ තුන්වෙනිදා වගේ දිනයන් වල උදේ කාලයේදී මේක මන්නාරමට ඉහළින් අරාබි මුහුදු තීරයට ගමන් කරන බව තමයි දැනට විශ්ලේෂණවල පෙන්눔 කරන්නේ. පද්ධතිය දිවයිනෙන් එළියට යනකොට මේ වක්‍රාකාර ගමන් මාර්ගයේ හේතු කොටගෙන මේක බලපෑම නිරන්තරයෙන්ම බස්නාහිර සබරගමු මධ්‍යම වගේ පළාත් ඊට අමතරව දකුණු පළාතටත් බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ පාන්තර ජාමය වෙනකොට තුන්වෙනිදා. එතකොට වැසි තත්ත්වයේ වැඩි වීම ඒ පැත්තෙත් ඇති වෙනවා. එම නිසා දිවයිනේ බස්නාහිරත් දකුණු වෙරළබඩ තීරයත් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ, අවධානමත් තියෙන්න පුළුවන්. මේ අතර බොරවි සුළුකුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදාම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණාංශ අනතුරු අඟවනවා.
එයනු ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බව කලගුණිදා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනේ විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව කලගුණිදා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ සඳහන්. සෙසු පළාත්වල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තද සුළං තත්ත්වයන් නැති විය හැකියි. මිට අමතරව බුරවි සුලිකුණාටුවේ බලපෑමෙන් උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට මිලිමීටර් 200ට වඩා ඉතා තද වැසි ඇති විය හැකි අතර එය අධි අවදානම් තත්ත්වයක් ලෙසයි කලගුණිදා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ත්‍රිකුණාමල ප්‍රදේශයේ දැන් පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා හිරු ප්‍රාදේශීය වාර්තාකරු සුමේද රොෂාන්. මේ මොහොත වන විට මෙම මුහුදු තීරය ඉතාමත්ම ප්‍රචණ්ඩ විදිහට මේ රළ ගොඩබිම දෙස රැඳීනවා. ඒ වගේම තමයි වර්ෂාව. අධික වර්ෂාවක් මේ මොහොත වන විට ත්‍රිකුණාමලයට ඇදැල්ලා. ඒ වගේම තමයි සුළඟ. සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 70ක තරම් වේගයකින් සුළඟ හමනවා. ඒ වගේම මෙම මුහුදු රළ මේ මොහොත වන විට ගොඩබිම දෙසට අඩි 6ක 7ක ප්‍රමාණයකින් ගොඩබිම වෙත පැමිණීම සිටිනවා. මේ අසල සිටි දීවර ප්‍රජාව අනාරක්ෂිත සිටි දීවර ප්‍රජාව ආරක්ෂිත ස්ථාන කරා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට මේ මොහොතේ සවස් යාමේ සිට නැගෙන යමින් සිටියා. ඔවුන්ට ආහාර පාන සහ සියලු පහසුකම් ලබා දී ඔවුන් සුරක්ෂිත කර තිබෙනවා. තව දෙයක් සඳහන් කළ යුතුයි. මේ මොහොත වන විට ත්‍රිකුණාමලයට ආසන්නයෙන් තිබෙන මෙම කැලඹුණු කාලගුණය ත්‍රිකුණාමලයට කුමක් කරා විදයි අප හිරු වෙනුවෙන් බලා සිටිනවා. ඉතින් ලද සැනින් තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලයේ සිට මා සමුගන්නවා සුමේද රොෂාන් ත්‍රිකුණාමලයේ සිට. ස්තුතියි සුමේද තොරතුරු ගෙනාවට. බුරවි සුලිකුණාටුවේ බලපෑමට ලක්වන ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ගැනීමට සහ කුණාටුවේ බලපෑම අවම කර ගැනීමට රජය මේ වන විට පියවරගෙන තිබෙනවා. නැගෙනහිර පළාත ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් නිරෝධායනය වූ පවුල් සඳහා වෙනම පරිශ්‍ර සකස් කර ඇති බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ සිටම තද වර්ෂාපතනයක් සහ තද සුළං වාර්තා වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයටද තද සුළං සමග වැසි සහිත කාලගුණක තත්ත්වයක් පවතිනවා. දිස්ත්‍රික් කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පවසන්නේ උදෑසන 8:30 අවසන් වූ පැය 24 තුළ මිලිමීටර් 87.8ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි. පවතින තත්ත්වය තුළ නවකාතන්කොඩි, නාවලඩි, වාකරේ, පුන්නකුඩා, ඒත්තුකාල් ඇතුළු මුහුදු තීරයන් දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. බුරවි සුලිකුණාටුව මෙරටට පැමිණෙන බව සැලවීමත් සමග නැගෙනහිර ප්‍රදේශවල ධීවර ප්‍රජාව සිය ධීවර යාත්‍රා ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සහ සිය නිවාස සහ දේපල සුලිකුණාටුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස පියවර ගත්තා. බුරවි සුලිකුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල විය හැකි බවට සැලකෙන ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන 236ක් ස්ථාපිත කර තිබෙනවා. බලාපොරොත්තු වෙනවා දැන් 12න් පස්සේ ජනතාව ආරක්ෂිත ස්ථාන වලට යොමු කරන්න. ඒ සඳහා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළා ත්‍රිවිධ හමුදාය සහාය පොලිසිය සහාය අරගෙන තියෙනවා. ඔවුන් අප අද රාත්‍රියේට නවාතැන් දීලා ආහාර පාන දීලා ඒ කටයුතු කරන්න සූදානම් කරලා තිනවා. මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලයි සහ නයාරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පවුල් 350කට අයත් පිරිසක් කොක්කුතුඩුව ප්‍රදේශීය පාසල් දෙකක తాවකාලිකව රැඳවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අප කළ විමසීමකදී මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ විමලනාදන් මහතා පැවසුවා. යාපනයේ දිස්ත්‍රික් ලේකම් ගණපති පිල්ලේ මහේෂන් මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව తాවකාලිකව රැඳවීම සඳහා ආරක්ෂිත ස්ථාන 240ක් සූදානම් කර ඇති බවයි.
යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැය 24ම ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවද ඔහු සඳහන් කළා. බොරවි සුළුකුණාටුවෙන් වවුනියාවටද දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට අපේක්ෂා කරනවා. යම්කිසි සිද්ධියක් වුණොත් වහාම කටයුතු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් පළාත් පාලන ආයතනයත් ගමේ සිටින තරුණ ප්‍රජාව පොලිසිය යුද හමුදා එකතු වෙලා කමිටු පීඨවල තියෙනවා. ඒ කමිටු වලට අවශ්‍ය උපකරණ ලබා දීලා තියෙනවා. හැම පොලිස් ස්ථානයකම පොලිස් කණ්ඩායමක් ලෑස්ති කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ දිස්ත්‍රික්කයේ දැනට ප්‍රමාණවත් පරිදි තියෙනවා. ග්‍රාම නිලධාරීවරුන්ට දැනුවත් කරා ආහාර සැපීමක් අවශ්‍ය වුණොත් අවශ්‍ය ආහාර පාන සපයන්න කියලා. ඉතින් අද දවසේ වැව් පිරීම නිසා ආපදාවට ලක් වෙයි කියලා බලාපොරොත්තුෙන් ගොවි සංවිධාන දැනුවත් කරලා තියෙනවා. මහ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ආපදා තත්ත්වය පහව යනතුරු සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් පැය 24 පුරාම විවෘතව තබමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙනවා. ඊයේ රාත්‍රියේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට හැමෝත් අද සුළං තත්ත්වයක් මත කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල සෙවිලි තහඩු හා උළු ගැලවී ගොස් ඇති අතර ප්‍රදේශයේ ගස් රැසක්ද කඩා වැටි ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා. මේ අතර බුරවි සුළුකුණාටුවෙන් නවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබඳ සොයා බැලීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත ගම්මාන කිහිපයක සංචාරය කළා. මේ කුණාටුවෙන් බේරීමට අපි ඇති කරලා තියෙනවා කඳවුරු. මේ කොවිඩ් තත්ත්වේනුත් කට්ටිය ආරක්ෂා කර ගැනීමට හැකිවන ලෙස අපි පාසල් පන්ති කාමර වෙන් කරනවා පවුලකට පන්ති කාමරයක් බැගින්. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් තත්ත්වයෙන් ආරක්ෂා වෙමින් මේ කඳවුරු වලට යන්න අපි ඔවුන්ට අවශ්‍ය ආහාර පානත් සෞඛ්‍ය ආරක්ෂිත සූදානම් කරලා තියෙනවා. සුළුකුණාටු තත්ත්වයේ මත හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යට වී ඇති අතර ජලයේ බැස යාම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් අදාළ තත්ත්වය හටගෙන ඇති බවද වාර්තා වනවා. මානවර දිස්ත්‍රික්කයට අද පෙරවරුවේ සිට දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණු අතර ඇතැම් ස්ථානවල කණ්ඩි කඩා වැටීමේ සිද්ධීන්ද වාර්තා වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ අතර ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විටත් සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ අනුව හිඟුරක්ගොඩ, අනුරාධපුර, පලාලි සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල බෙල් 212 සහ MI-17 වර්ග හෙලිකොප්ටර් යාන සූදානම් කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා. ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම සඳහා 117 විශේෂ දුරකථන අංකයද ක්‍රියාත්මකයි. මෙට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇති අතර ඒ සඳහා අම්පාර, මඩකලපුව, යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව, අනුරාධපුරය, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පහත දුරකථන අංක ඔස්සේ ඇමතීමට හැකියාව ලැබෙනවා. අපි මේ වෙනකොට ඉදිරි ස්ථානගත කිරීම කරලා තියෙනවා. යාපනයේ ආඥාපති, වන්නි ආඥාපති, මුලතිව් ආඥාපති, ඒ ආඥාපතිවරුන්ට කතා කරලා මේ එන ක්‍රියාදාම සම්බන්ධ විශේෂ සාකච්ඡා විතර ඒ හැම ප්‍රදේශයකම ත්‍රිවිධ හමුදාවේ බටපිරි, චේන්සෝ, බෝට් OBM සොයා බලා බේරා ගැනීම කණ්ඩායම් ඒ සියලු කණ්ඩායම් එක එක ප්‍රදේශයන් වගකීම් බාර දීලා ඒගොල්ලන් සූදානම ඉන්නවා. ඊට අමතරව යුද හමුදාවේ මේ දවස්වල ඩිසාස්ටර් රෙස්පොන්ස් වලට වෙනම සේනාංකය 58 වෙනි සේනාංකයේ සූදානම් කරලා ඒගොල්ලන් අනුරාධපුරයේ ස්ථානගත කරලා තියෙනවා. ඊට අමතරව සියලුම දිසාපතිවරුන්ට මේ වෙනකොට මිලියනය බැගින් මුදල් ලබා දීලා තියෙනවා. ඕනෑම හදිසි අවස්ථාවකදී අපිට එක කෝල් එකක් දෙන්න තියෙන මොකද්ද කරන්න ඕන කියන ඒ ක්‍රමවේදය තියෙනවා. අවිතර ආපදාවට හානියක් සම්බන්ධව කිසිම පුද්ගලයන්ට බය වෙන්න ඕන දෙයක් නෑ. මම මේකයි කිව්වේ ජීවිත ආරක්ෂා කරගන්න
ගන්න. අනිකුත් දේපල වගා ගස් කොළන් ඒ හානි සම්බන්ධව රජයේ පාඩු සහ ඒකට ආපදා හානීන් ප්‍රතිපූර්ණ කිරීමේ ක්‍රමවේදයන් තියෙන ඒව සම්බන්ධව අපි බලනවා. විශේෂයෙන් මතක් කළ යුතු කණ්ඩායම් මේ අවස්ථාවේදී රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයන් සහ PHI ඒගොල්ලොත් අපිත් එකට ළඟින්ම කටයුතු කරනවා. එතකොට වෛද්‍ය උපදෙස් ලබා දීම, වෛද්‍ය පහසුකම් ලබා දීම, අවශ්‍ය වුණත් ආහාර පාන ලබා දීම, ඒ සම්බන්ධ කටයුතු සතුසත් එක්ක කතා කරලා තියෙනවා. ගත යුතු ක්‍රියාමාර්ග සූදානම් කරලා තියෙනවා. දැන් අපේ ජනතාව මේ අවස්ථාවේදී අවට සිරි නැරඹීමට එළියට බැසීම තහනම්. ඇවිල්ලා ගස් කොළන් ඇඹරෙනවා, මේ කුණාටුව හමනකොට ගිහිල්ලා සෙල්ෆි ගහන්න යන්න තහනම් වෙන්න ඕනේ. විවෘත භූමි වල එදීම තහනම් වෙන්න ඕනේ. වතුරේ බහැලා කෙහෙල් කොටන් සමග ඌරු පදින්න පාරු පදින්න යන්න තහනම් වෙන්න. අපි මේ පාරේ තවත් දැඩිව මේ තහනම් ක්‍රියාමාර්ගයක් කරමු. මොකද අපි කොවිඩ් එක්ක තමයි මේ සියල්ල කටයුතු කරන්නේ. ඊට අමතරව විදුලි බල මණ්ඩලයෙන් අපි විශේෂයෙන්ම ඉල්ලීම කරා යම් කිසි හේතුවකින් මේ වගේ ගස් කඩා වැටීමක් හෝ යම් දෙයක් වෙලා විදුලි රැහන් බිඳ වැටීමක් සිදු වුණොත් ක්ෂණිකයෙන් ඒ විදුලි සම්බන්ධතාවය ක්‍රියා කරන්න ඕන. නැත්නම් මිනිසුන්ට විදුලි සැර වැදිලා මිය යෑම වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ විදුලි කණු කඩා වැටිච්ච ගම මිනිස්සු ගිහලා ඒ කම්බි කපාගෙන අරන් යන්න හදනවා. මේ කම්බි කපන්න අවස්ථාවක් නෙමෙයි මේ. වගකීමකින් කටයුතු කරන තමන්ව ආරක්ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම මේ කොවිඩ් රෝගය පවතින තත්ත්වයේ යටතේ යම් ආකාරයකට යම් පුද්ගල කණ්ඩායමක් අවතැන් වුණොත් ඒ අය යම්කිසි ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නේ නම් කොවිඩ් රෝගයේ එම අවතැන් වූ මධ්‍යස්ථානවලට ආරක්ෂා ඇතුළත් වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම හෙට හවස වෙන විට මේ තත්ත්වය බොහෝ දුරට පහවයයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා සිදුවිය හැකි ඕනෑම බරපතල අවස්ථාවකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ ආපදා ඒකකය විශේෂයෙන් සූදානම් කරලා තියෙනවා අවශ්‍ය මූලික ප්‍රතිචාර දැක්වීමට. බොරවි සුළුකුණාටුවෙන් විදුලි පද්ධතියට සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා අතිරේක සේවක කණ්ඩායම් එම ප්‍රදේශය වෙත යොමු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. සුළුකුණාටු තත්ත්වය සමග බලපෑමට ලක්වන ප්‍රදේශවල විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ කටයුතු විදුලි බෙදා හැරීම් පද්ධතියේ රැහන් මාර්ග හානියටපත් වූ කඩනමින් යථාර්ථයටපත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන අතිරේක කණ්ඩායම් ලබා දී තිබෙනවා. අපි විදුලි පරිභෝගකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රැහන් මාර්ග බිඳ වැටීමක්, ගස් කඩා වැටීම වගේ තත්ත්වයන් හේතු සිදු වූහොත් ඒ අසලට ගමන් කිරීමෙන් වළකින්න කියන කාරණාව කඩිනමින් පරිභෝගක සේවා මධ්‍යස්ථාන අමතල ඒ කටයුතු දැනුවත් කරන්න. ලංකා විදුලි බල මණ්ඩලයේ ශනික ඇමතුම් මධ්‍යස්ථානයේ 1987 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගෙන මෙවැනි බිඳ වැටීමක් වාර්තා කරලා අවශ්‍ය කරන පිරිස යොමු කරගැනීමේ හැකියාව තිබෙනවා. යම් අවස්ථාවක අනතුරුදායක තත්ත්වයක් ඇති වුවහොත් විදුලි සේවාව తాවකාලිකව විසන්ධි කිරීමට සිදු වෙනවා. පවතින ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා රජයේ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඉහත ආපදා තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය ගස් කඩාවැටීම්, නිවාසවලට සිදුවිය හැකි අලාභ හානි, යටිතල පහසුකම් සඳහා සිදුවිය හැකි හානි පිළිබඳ කලින් හඳුනාගෙන ඒ පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පියවර ගෙන ඇත. අනතුරට පත්විය හැකි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පැය 24ක් ඇතුළත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇත. ඉහත ආපදාවන්ට සමගාමීව සිදුවන ක්ෂණික ජල ගැලීම් වලට පහසු වන ප්‍රදේශ හඳුනාගෙන මේ ප්‍රදේශවල සිටින ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සූදානම් කර ඇත. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1 ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූහොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. ආපදාවට ලක්වන ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ලබා දීමේ ක්‍රියාපටිපාටි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීම චක්‍ර ලේකමගෙන් දැනුවත් කර ඇත. ත්‍රිවිධ මුදා සෙවීම හා මුදා ගැනීමේ කණ්ඩායම් සූදානම් කිරීමට පියවරගෙන ඇත. මේ වන විට ඉහත ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් සිදු කර ඇති බව දන්වා සිටිනු ලැබේ. විවිධ පුද්ගලයෝ රජය අපහසුතාවයට පත් කරන්න, එහෙම නැත්නම් ජනතාව අපහසුතාවයට පත් කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වැරදි ප්‍රචාර ගෙනියන්න නැත්නම් මහ ජනතාව අනවශ්‍ය විදියට කලබලයට පත් කරන්න. ඒක නිසා ඒ ආපදාවේ යථා තත්ත්වය හැම අවස්ථාවකදීම අපි මාධ්‍යයට දැනුවත් කරනවා. මේ සියලු පාර්ශවයන් සමග ඒකාබද්ධව එතනදී නිල තහවුරු කරපු තොරතුරු පිළිපදින්න විශ්වාස කරන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ආපදාව ආපු ගමන් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න සම්පූර්ණ යාන්ත්‍රණයම සූදානම් වෙලා ඉන්නවා. ඒක නිසා මේක අපිව සර්ප්‍රයිස් වෙන විදිහේ සුලිසුලකක් නෙමෙයි. ඒ වගේම මේක COVID-19 වසංගතය පැතිරෙන කාල සීමාවක් නිසා ඒ පිළිබඳව අපි බොහොම සැලකිලිමත් වෙනවා. ඉතින් ජනතාවට අපිට කියන්න තියෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. එකම දේ අර දීලා තියෙන උපදෙස් ඒ විදිහට පිළිපදින්න, ඔබගේ නිවස අතහැරලා ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා ඔබට කිව්වනම් කරුණාකරලා ඔබ ඒ ස්ථානවලට යන්න. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න.
මේ අතර පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනේදී වසා තැබෙන බව වයින් පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ඇමරිකාවේ සයිෆර් එන්නත භාවිතය සඳහා බ්‍රිතාන්‍ය අද අනුමැතිය ලබා දුන්නා. එන්නතක් සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු අවස්ථාව මෙයයි. COVID-19 වෛරසය මර්ධනය සඳහා මේ වන විට ලොව පුරා එන්නත් 4ක් සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අතරින් ඇමරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයොන්ටෙක් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළා. mRNA තාක්ෂණය නොහොත් COVID-19 වෛරසයට එරෙහිව ප්‍රෝටීන නිෂ්පාදනයෙන් සහ T සෛල භාවිතයෙන් මෙම ක්‍රමවේදයේදී COVID-19 ආසාදිත සෛල විනාශ කරනු ඇති. ඇමරිකාවේ මෙම එන්නත සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සියේ අනුමැතිය අද හිමි වුණා. කොවිඩ් මර්ධන එන්නතක් මහජනතාව සඳහා භාවිතයට ලොව අනුමැතිය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ වන විටත් බ්‍රිතාන්‍ය ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත මාත්‍රා මිලියන 40ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර ප්‍රමුඛතා ලයිස්තුවකට අනුව බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 20කට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මෙම එන්නත රිනාසුවක උෂ්ණත්වයක ගබඩා කළ යුතු බැවින් එන්නත් ආනයනය සහ බෙදා හැරීමේදී ගැටලු මතුවනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් තවමත් ඇමරිකාවේ ඖෂධ පාලන අධිකාරිය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ෆයිසර් සමාගමේ එන්නත සඳහා අනුමැතිය ලබා දී නැහැ. කොවිඩ් මර්ධනය සඳහා දේශීය වෛද්‍යවරයෙකු විසින් නිපද වූ ඖෂධය පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට අදාළ ඖෂධය නිෂ්පාදනය කළ දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතාද ඊට එක්ව සිටියා. අදාළ ඖෂධය පිළිබඳ පර්යේෂණ සිදු කරන ආකාරය ගැන යෝජනා මාලාවක් සැකසීමට එහිදී විද්වත් කමිටුවක්ද පත් කර තිබෙනවා. COVID-19 වෛරසය මැඩ පැවැත්විය හැකි බවට ඉදිරිපත් වී ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විශේෂ සාකච්ඡාව අද පස්වරු 2කට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවතීම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සීතා ආරම්භ පොළ යන මහත්මීන් එක්ව සිටියා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අදාළ ඖෂධය නිර්මාණය කළ දේශීය වෛද්‍යවරයා සහ පරීක්ෂණ කටයුතු සිදු කළ බටහිර වෛද්‍ය කණ්ඩායමේ නියෝජිතින් එක්ව සිටියා. අදාළ ඖෂධය පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වී ඇති බැවින් ඉදිරි පර්යේෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් විද්‍යානුකූලව සිදු කිරීම සඳහා යෝජනා මාලාවක් සැකසීමට මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව අදාළ යෝජනා මාලාව සැකසීම සඳහා විද්වත් කමිටුවක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය සේනක පිළිපිටිය මහතායි. අදාළ කමිටුව මහාචාර්යවරුන් 8 දෙනෙකුගෙන් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත වනවා. සාකච්ඡාව අවසානයේ දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට අදාළ ඖෂධය ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍යවරුන් වෙත දෙහිදී අදාළ ඖෂධය ලබා දුන්නා. බය නැහැ. බටහිර වෛද්‍යවරුනුත් ආයුර්වේද වෛද්‍යවරුනුත් එකතු වෙලා අලුත් ප්‍රතිකාර ක්‍රමය සාර්ථකද කියලා හොයන්න විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න අද එකඟතාවයක් පළ වුණා. වෘත්තීමය වශයෙන් පවතින කාරණා නිරාකරණය කරලා මේ බෙහෙත් ද්‍රව්‍ය සායනික වශයෙන් පරීක්ෂාව සඳහා අවශ්‍ය නීතිමය ඉඩකඩ සලසන්න අවශ්‍ය එකඟතාවය ඇති කරගත්තා. අපිට සති දෙකක් දෙන්න අපි හොඳ ප්‍රවෘත්තියක් රටට දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඖෂධය නිර්මාණය කළ දේශීය වෛද්‍යවරයාද සාකච්ඡාවෙන් පසු අප සමග අදහස් පළ කළා. බටහිර වෛද්‍යවරුත් මේ වෙලාවේදී මේ ඖෂධය පිළිබඳ කටයුතු කරන්න විශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ රට COVID-19 වලින් මුදවා ගන්නට කටයුතු කරනවා කියලා මට දැනෙනවා. ඒක ඒකාන්තයෙන් මේ අය සිද්ධ කරනවා. අදාළ ඖෂධය සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ සිදු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා අදහස් පළ කළා. රජරට කැම්පස් එකෙන් තමයි මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් එතිකල් ක්ලියරන්ස් හම්බ වෙන්න. ඒ අනුව මේ මහාචාර්යවරුන්ගේ සහභාගීත්වය ඇතිව ප්‍රොපෝසල් එකේ නම් කරන රෝහල් වලදී මේ සායනික පරීක්ෂණ සිදු කරන්න තමයි තීරණය වුණේ. අපිට ගන්න පුළුවන් අවම කාලයකින් තුලින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්න. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදාළ ඖෂධය පිළිබඳව අදහස් පළ වුණා. ලෝකයේ පුරාම දේශීය ඖෂධ COVID-19ට එරෙහිව කොහොමද භාවිතා කරන්නේ කියන එක පිළිබඳව විශාල අවධානයක් තියෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේ දේවල් අත්හදා බලන විදිය ගැන නියාමනයක් කරලා තියෙනවා. ඒ නියාමනය අනුව සිදු කිරීම සුදුසුයි. අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ අවුරුදු 100,000 ගණනාවක් පැරණි ඉතාමත්ම දියුණු ක්‍රමයක්. ඉතින් ඒ තුල ඖෂධ තියෙන්න පුළුවන්.
මේ අතර අද දිනේ නව COVID-19 ආසාදිතයන් 350 දිනක මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24882ක් දක්වා ඉහළ ගියා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන සටහන් වන්නේ 21333ක් ලෙසයි. අද 487 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 18304ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදනයේ වී සිදු තවත් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගියා. එම මරණ 4න් 3ක්ම නිවසේදී සිදු වූ මරණයි. මෙතර COVID-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු බොහොමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය මෙලෙස අදහස් පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුවත් තාක්ෂණික කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව COVID-19න් මියගිය යන පුද්ගලයන්ගේ සිරුරු අපට බොහොමදානය කිරීමට අවසරයක් ලබා දීමට හැකියාවක් නැහැ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 545 දෙනා අතරින් 294 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඊට කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් 77 දෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයන් 66 දෙනෙක් ඇතුළත්. කොළඹ නගරයේ ආසාදිතයන් 7111ක් මාර්තු මාසයේ සිට මේ දක්වා අපි හඳුනාගෙන තියෙනවා. විශේෂම ලොක්ඩවුන් කළ තියෙන ස්ථාන නැවත විවෘත කිරීමට නම් අපිට මීට වැඩිය මානව සම්පත අවශ්‍යයි. මම හමුදාපතිතුමාටත් කිව්වා මේක. අපිට යුද හමුදාවෙන් හරි සහාය ලබා දෙන ඇන්ටිජන් පරීක්ෂණය කරන්න. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 130 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 96 දෙනෙකුම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්. එම ප්‍රදේශයේ පුද්ගලයන් 470කට පමණ එකවර රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර ආසාදිතයන් හඳුනා ගැනුණේ රැපිඩ් ඇන්ටිජන් ප්‍රතිඵල අනුවයි. පුද්ගලයන් 370 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතව තිබෙනවා. අටලුගම ප්‍රදේශයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 325ක්. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ COVID-19 ආසාදිතව සිටි පුද්ගලයන් රෝහල්ගත කිරීම සඳහා ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණි කැබ් රථයේ දොර විවර කළ වෛරස් ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගසා තිබෙනවා. එපා. අටලුගම ප්‍රදේශයේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක 96ක් පොසිටිව්. ඔබ දන්නවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙන නම් පොසිටිව් වෙන හැම කෙනෙක්ගේම ඇඟ ඇතුලේ ඉතා අධික වෛරස් සාන්ද්‍රණයක් තියෙන්න ඕන. අනිවාර්යෙන් ඒ අයගෙන් රෝගේ බෝ වෙනවා. ඒ නිසා මේ අටලුගම ඊයේ අහමු ලෙස මේ හොයාගත්ත මේ ප්‍රමාණය තාම අපේ දැස් විවර කරන දත්තයක් වෙන්න ඕන. මේ අතර මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන බවයි වාර්තා වන්නේ. එම කම්හලේ සිට කිලෝමීටර් 20ක පමණ දුරින් පිහිටි කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි තවත් මහා පරිමාණ ඇඟලුම් කම්හලකින්ද ආසාදිතයන් 23 දෙනෙකු හමු වුණා. අපි දිගටම කියපු දෙයක් තමයි ගම්පහ අවදානම අඩු වෙනකොට අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන ගම්පහ ගැන. මොකද ගම්පහ මේ අවදානම අඩු වෙනවා කියලා කියන්නේ රෝගීන් ටික සේරම අල්ලගෙන ඉවර කළා නෙමෙයිනේ අපි අවදානම අඩුයි කියලා කියන්නේ. දැන් දිවුලපිටියේ සාම්පල් 200කට යම් වැඩි ප්‍රමාණයක් බලනකොට එකෙන් මං හිතන්නේ 35ක් විතර පොසිටිව්. මේ රැන්ඩම් සාම්පල්ස් නම් මේක ලොකු වගයක්. ඒතර මේක දිවුලපිටියේ විතරක් නෙමෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ අනිත් තැන්වලත් මේකම වෙන්න පුළුවන් තත්ත්වය. ඒක අපි හිතලුවක් විදියට කියනවට වඩා විද්‍යාත්මකව ඒක හොයලා බලන එක තමයි වැදගත්. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? PCR පරීක්ෂණ ප්‍රමාණය දෛනිකව යම් ප්‍රමාණයක් එතෙන්ට කෝට එකක් දෙන්න. බන්ධනාගාරය තුළ ඇති තදබදය අඩු කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර මහර සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥා පනතට අනුකූලව බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. බන්ධනාගාරය ඇති වූ නොසන්සුන් තත්ත්වයේදී රඳවියන් 106 දෙනෙක් තුවාල ලබා 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් අතරින් 27 දෙනෙකු තවදුරටත් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙක් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ. රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ රඳවියන් අතරින් 9 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවයි. තුවාල ලැබූ රඳවියන් 38 දෙනෙකුටද COVID ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබුණා. මේ අතර අද දිනේ රඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මහර බන්ධනාගාරය අසලට එක්ව සිටියා.
රටේ නීතියක් තියෙනවා. රටේ නීතිය තමුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. නීතිය මොකද්ද කියලා දෙන්න. තමුන්ට කිව්වා තමුන්ට මොකද තමුන් මෙතන ඇවිල්ලා අපි මල්ලි ගන්න මෙතනට. බන්දරාගාරය ඇතුළට යන්න බන්දරාගාර නීතියක් තියෙනවා. තේරෙනවද නේද? කියන්නේ බලන්න. නීතිය කියලා කියන්නේ විසිට් එකක් තියෙන වෙලාවට තමයි යන්න දෙන්නේ. බන්දරාගාරෙ විසිට් නවත්තලා කියලා දන්නවද? මට මෙතන ඇවිල්ලා පොලිසියට මෙතන ගලලා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා. තේරෙනවද? අතුලේ ඉන්නවා ඒ විදියට. තමුණ කියන්නේ නම් ලිස්තුව. පසුවෙම ස්ථානයට පැමිණි මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඔවුන්ට කරුණු පැහැදිලි කළා. මේ අවුරුදු ගානක් මේ මිනිස්සු පණ වගේ මගේ ළමයි වගේ මම ආරක්ෂා කරනවා. මම විශ්වාස කරනවා මම ඒගොල්ලෝ බලාගත්ත මමනේ. මේක බොරුවට මතයක් හදන්න මේ ආණ්ඩුවට විරුද්ධව. ඔක්කොම හෙට ඉඳන් මේක ඉන්න ඔක්කොටම ඔයගොල්ලෝ ගන්න කෝල් දෙන්නේ කියනවා. හරිද? මේ අතර මහර බන්ධනාගාරයේ තිබූ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණියා. එතන අපි දැන් පොලිසියවත් එතන සීන් ගාඩ් එකට කට්ටිය අරින්න වෙන අය පස්සේ. නෑ ඒ සීන් එක කියන්නේ බදිකරන උතරින් එහා කොහොම බන්ධනාගාර විසිරි පිටත් එක්ක තියෙනවානේ. මේකට කරන්න බුල උපරිම සුබසාධන කරලා තියෙනවා. PCR 2000 කට මේක ඇතුළු කරලා තියෙනවා. මුල එකක්වත් පොසිටිව් උනේ මේ නොවැම්බර් තමයි ඔය 182ක් 92ක් පොසිටිව් උනේ. මේ මැරින්නෝ ඒගොල්ලෝ ගහගෙන. ඒක අපෙන් ඕන එක්කෙනෙක් දෙන්නේ තුවාල වෙන්නේ. ඒක දැන් හිටන්න මරණ පරීක්ෂණ එළියට එවි. ඊට පස්සේ ඔක්කොම තියලා තියෙනවා. එන ප්‍රෙෂරයක් වෙන්න බෑ. ඒක තමයි අපි මේ පාර්ලිමේන්තු ඔබතුමා මෙතන අනවශ්‍ය විදියට රජයේ මාධ්‍ය ප්‍රකාශ වෙන්න හදන්න එපා. මේක හැමතුමා මේක ආයි හංගන්න දෙයක් නෑ. මොකද දැන් අතන ඔබතුමාලා පක්ෂීට විපක්ෂීට මේකින්ද අපි හැම පැත්තටම බයිට් කරගන්න එපා. නම් ටික හෙළිදරව් කරන්න බැරි වෙන්න බෑ. 11 දිනක් මේ නිලධාරීන්ට සහ ඇතුලේ ඉන්න අයට අඳුර ගන්න බෑ කියන එක මොකද විකෘති වෙලා නෑනේ. මල සිරුරු බොහොම අපි දැක්කා ඡායාරූප තියෙනවා. බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා වහාම මේ නිලධාරීන්ගෙනුත් ඒ වගේම බන්ධනාගාර පිළිබඳව ඊයේපත් කරු ඇමතිවරයාගෙනුත් ඉල්ලන්නේ වහාම මේ නම් ටික හෙළිදරව් කරලා අද පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ නම් සිය ඥාතීන්ට ප්‍රසිද්ධ කරනු ලැබුවා. ප්‍රශ්නයක් නැතුව ඉන්න කට්ටිය මේ නම් මේගොල්ලෝගෙම තමයි අහගත්තේ. මොකද මේගොල්ලෝගේ නම් ගම ඔක්කොම ඉනිතිප්ප කියලා දන්නවනේ. ඒ කියන්නේ මේගොල්ලන්ට කතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ ඉන්නේ 29 41යි 90 ඉන්නවද? හරි. මේ අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහන් රත්වත්තේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දුන්නා. ඔහු අද පස්වරුවේ මහර බන්ධනාගාරයේ වෙත පැමිණ ඇති වූ තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. සමහර පොඩි ගැටුම් තියෙනවා ඒවා අපි නතර කරලා ඒවා මෙහෙම අපි ඉදිරියට ගත්තා. අපි අද තීරණයක් ගත්තා. අපිට සමාව දෙන්න පුළුවන් සියලු දෙනාට අපි සමාව දෙනවා. සමාව දෙන්න පුළුවන් සියලු දෙනාට අපි සමාව දෙනවා. ජනාධිපතිතුමාට ඕනේ සමුන්නාන්සේලාට සමාවක් දෙන්න අපිට එක කාරණයක් හරි තියෙනවා නම් අපි සමාව දෙනවා. අධිකරණ අමාත්‍යතුමා දැනටමත් මේක කැබිනට් එකට දාලා තියෙනවා. ඉතින් සමුන්නාන්සේලාට සෙටක් වෙන පරිදි වැඩක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා කියන එක මම සමුන්නාන්සේලාට පොරොත්තු වෙනවා. මේ සිද්ධ වෙච්ච සිදුවීම තුළ සර් අපේ දිනදාරි මාතෘ බව ආරක්ෂා කරලා අපි කොහොම හරි එළියට යවමු. බේරන්න කියලා කිච්ච පොළු පාරවල් මේ අපේ සැකකරුවෝයි සිරකරුවෝ අතර ගැටුමක් තියෙනවා කියපු සම්පූර්ණ බොරුවක්. ඒක ආවා. ඒක ලයින් එක කඩා යනවා. ඒක කරන්නේ මේක ඇදලා තියෙන්නේ මොනවද ඒක විනාඩි ගානක් ඇතුළත මේ තනිකෙන්නේ අමතක මේ සක්සක් කරලා තියෙන්නේ සුස්ති සම්පූර්ණ ගෙන තිබ්බා. ඉතින් හොස්පිටල් සම්පූර්ණ ගෙන තිබ්බා. දෙහෙත් කරාම ඒක ගෙන තිබ්බා. ડોක්ටර් ජේලි ගෙන කියලා නෑ කියනවා. ඔව්. අපේ දැස්ති නෑ. විනාඩි ගානක් ඇතුළත ඒක මට ගන්න අපි ඔක්කොම ඉවරයි. ඒක ගන්න අපි අපස්මතයක් නැහැ. මේ අවස්ථාවේ බන්ධනාගාර අදවිය අතර ලොකු ගැටුමක් සිද්ධ වුණා. ඒකෙන් තමයි විශාල වශයෙන් මේ ජීවිත හානි සහ සිද්ධ වුණේ. විශේෂයෙන් බන්ධනාගාර නිලධාරීන් ඉතාමත් ඉවසිලිමත්ව තමයි සරාජකාරී කරේ. විශේෂයෙන් පොලිසිය ඒ වගේම අපිට විශේෂ කාර්ය බලකාය සහාය ලබා දුන්නා. අපි අතින් ඇත්තටම වෙඩි තැබීම් කීපයක් සිද්ධ වුණා. මොකද බන්ධනාගාර දොරටුව කඩාගෙන යන්න ආවා. එහෙම ගියා නම් එහෙම ලොකු ව්‍යසනයක් වෙනවා සමාජයට. 1000 2000ක් සමාජයට ගියා නම් විශේෂයෙන් කොවිඩ් ආසාදිත තත්ත්වයක් තුළ මේගොල්ලෝ කිසියම් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෝ. ඒක නිසා තමයි අපි මේ බලය පාවිච්චි කරන්න සිද්ධ වුණේ. ඒ වගේම අනිකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. කොහොම ඒ වගේම මහජන දේපල කෝටි ගානක මේ වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනාශ වෙලා තියෙනවා. ඊයේ දිනේ අපි හඳුනාගත්තා මේකට නායකත්වයේ දුන්න රැඳවිය 25 දෙනෙක්. ඒ වගේම තවත් 150ක් අපි හඳුනාගත්තා මේකට දෙවන පෙළ නායකයෝ විදිහට කටයුතු කරපු සම්පූර්ණයෙන් අපි නඩු පවරවන්න කටයුතු කරනවා ඉදිරි දින කිහිපය තුළ. ඩ්‍රග් ස්පෝර්ට්ස් පරීක්ෂණයක් කරනවා. ඒ ගැන පරීක්ෂණ
පරීක්ෂණයක් සිද්ධ කරනවා මේ වෙනකොට. සද්භාවයෙන් මේ කළා කියලා එතකොට මේ වෙන මතින් මේ දේ සිද්ධ කළා නම් ඒ ගැන තමයි පරීක්ෂණය යන්නේ. ඒ ගැන තමයි පරීක්ෂණය කරලා ඉවරනම තමයි කියන්න වෙන්නේ. ඖෂධ හල පුදලා බලාත්කාරයෙන් මත්පැති අරගෙන බීලා මේ ඖෂධ දායක කඩලා කුඩු කරලා ඉස්පිරිතාල ගිනි තියලා කෝටි ගායක දේපල හානි කරලා ඊට පස්සේ පෙති අරන් ගහලා ඉවරලා එකෙන් දේපල හානි කරා කියලා ඒක සමාවක් හම්බෙන්නේ නැහැ. කිසිම සත්භාවයක් නැහැ ඒකේ. අපි ඊටාම දුක් වෙනවා මේ මෙතන වෙලා තියෙන වැඩේ ගැන. ඒ වගේම අපි ආඩම්බර වෙනවා අපේ නිලධාරීන් කාටවත් හානියක් වෙන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරගත්ත එක ගැන. පුළුවන් තරම් රැඳවියන්ට අපි නිදහස දෙනවා. නිදහස දෙන්න පුළුවන් කට්ටියට. ඒකලා මේකේ තදබදේ අඩු කරලා විශේෂයෙන්ම මම හිතන්නේ අද මේකේ කරලා තියෙන විනාශය දැක්කහම ඊටාම විශාල විනාශයක් කෝටි ගාණක විනාශයක් අපේ දෙපාර්තමේන්තුවට මේක අපි නැවත හදනකොට රැඳවියන්ට මේ වගේ දෙයක් ආපහු කරන්න බැරි විදිහට අපි හදන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ඇතුලේ ඉන්න රැඳවියන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඊටාත්ම සුරක්ෂිතව ඉන්නවා. කිසිම හානියක් සිදු වෙලා නැහැ. කන්න බොන්න තියෙනවා, නිදා ගන්න තියෙනවා, වතුර ටික තියෙනවා, නාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියන එක අපි මේ රැඳවියන්ගේ දෙමාපියන්ට, සහෝදර සහෝදරයන්ට ඊටාම වගකීමෙන් යුතුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මෙතර මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ නොසන්සුන්තාවයේ දර්ශන පෙළක් අද මාධ්‍යට නිකුත් කෙරුණා. මේ අතර කලහකාරී තත්වයෙන් පසු මහර බන්ධනාගාරයේ දේපල සහ ගොඩනැගිලි විනාශ වී තිබුණේ මෙලෙසින්. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. පසුගිය යහපාලන රජයේ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හරහා අධිකරණයට බලපෑම් සිදු කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව මත බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. පෞගේ කාලේ අපි දැක්කනේ නීතිය කරපු හැටි FCID එක කියන ආයතනයක් හැදුවා. මම නම් කියන්නේ දැන් ඔය DIG රවි වෛද්‍යාලංකාර වග කියන්න ඕන. දැන් ඇවිල්ලා ඉල්ලට ඇවිල්ලා කතා කරන ඒවා නෙමෙයි. ඒගොල්ලෝ තමයි කොහෙද මේ FCID එකට යන අයව නම් කරේ. FCID එකට යන අය නම් කරේ පාටලිගහ මන්දිරය ඇතුලේ. අනුර කුමාර දිසානායක, පාටලි චම්පික රණවක, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ කට්ටිය එකතු වෙලා ඊළඟට යන්නේ නාමල් රාජපක්ෂද, ඊළඟට යන්නේ ශ්‍රීලන්ති රාජපක්ෂද, ඊළඟට ගෝඨාභය රාජපක්ෂ, ඊළඟට බැසිල් රාජපක්ෂ, කොන්ස්ටන් බ්‍රාන්ඩ් ඔන්න ඔය විදිහට නම් කරගෙන එහෙම කටයුතු කරපු කාලයක්. පහුගිය කාලේ අනීතිය රජ කරලා ඒ දඬුවම් දුන්න අයව ඒව නිදහස් කරන්න ඕන අනිවාර්යෙන්. එක උදාහරණයක් තමයි දුමින්ද සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. දුමින්ද සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ඒ සිද්ධිය ඇති වෙනකොට වෙඩි තිබ්බ වෙලාවේ මම මුලින්ම ගියා ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට. මම දැක්ක මගේ ඇස් දෙකට දැක්කා දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමාට වෙඩි යොදලා තිබිච්ච හැටි. එතකොට ඒ සිද්ධිය සියලු දෙනා දන්නවා. ඒ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා දන්නවා. එතන මේ අවාසනාවන්ත සිද්ධියේදී එතුමා ඒකට සම්බන්ධ වුණේ නැහැ කියලා. හැබැයි අපි බලාගෙන හිටියා දෙවනි අධිකාර
කාරණයක් තුලින් හරි ඒකට සාධාරණයක් ඒ රජේ සිද්ධ වෙයි කියලා. අඩු ගානේ අපීල් කරාට පස්සේ එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. අද එළියට ඇවිල්ලා තියෙනවා කොහොමද? ඇයි එහෙම සිද්ධ නොවුනේ? ඇයි ඒ නඩුකාරවරුන් විනිශ්චයකාරවරුන් මේ විදිහට හැසිරුනේ? ඒකට හේතුව තමයි ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලපෑම රංජන රාමනායක හරහා එයාට කළා. දැන් ඒ කාටවත් නැහැ කියන්න බෑ. රංජන රාමනායක මේ රංජන රාමනායකට ඕන වින්ද කරා නෙමෙයි රංජන රාමනායක පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රංජන් කතා කරන්න මේක ගැන. රංජන් දැන් මෙයාට කතා කරන්න. මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා රංජන්ට කිව්වා. එහෙම තමයි දුමින්ද සිල්වා මහත්තයා මේක උදාහරණයක් කියන්නේ. ඒ විතරක් නෙමෙයි කී දෙනෙකුටද කියන්නකෝ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මොන අසහනයක් කරාද කියන්නේ හැම කෙනාටම. ඉතින් ඒක නිසා අපි ජනාධිපතිතුමාට අපි ඉල්ලනවා විශේෂම ගත්තොත් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාව නිදහස් කරන්න ඕනේ කියලා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් කළා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් නීතිය ගරු කරන රජයක් එතුමාව නිදහස් කරන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඒක ලොකු අසාධාරණ. ඒ වගේ තමයි තව ගොඩකට එහෙම අසාධාරණකම් සිද්ධ වුණා. සමහරක් ඒවා දැන් අද අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒවයි මේ කල්යන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මම හිතනවා ඒවා ක්‍රමවත්ව සිද්ධ කරයි. සමහරක් අය විශාල අගතියකටපත් වෙච්ච අවුරුදු 5ක් තමයි අවුරුදු 5. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. ඉදිරි වසර කිහිපය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නැවුම් උපාය මාර්ග තුළින් අභියෝග කළමනාකරණය කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 20 වසර තුළදී අප රජයට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් දැවැන්තියව. එම අභියෝග තියුණු වූයේ කොයිට් නිසා පමණක් නෙවෙයි. 2015 සිට 2019 දක්වා අප ආර්ථිකයේ සිදු වූ සැලකිය යුතු පසුබෑමක් ඒට හේතු වූ බව අපි සියලු දෙනා දන්නවා. එහෙත් එම අභියෝගයේ ඉදිරියේ අප පසුබට වෙන්නේ නැහැ. පසුබට වූයේත් නැහැ. අප කෙන්ද්‍රී ගෑවෙත් නැහැ. අපි විපක්ෂයට චෝදනා කරමින් කාලේ නාස්ති කළෙත් නැහැ. එසේ නොකර ජනතාව අපගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරයේ යෙදෙමින් අපගේ වගකීම් අපි ඉෂ්ට කළා. ඒ අනුව අප නව රජයේ පළමු අයවැය අපි ඉදිරිපත් කළා. ඒ හරහා 2021 වෙනුවෙන් ආර්ථිකයේ 5.5ක වර්ධනයක් ඇති කර ගැනීමටත් බදු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යාමටත් ආර්ථිකයට නව ජවයක් ලබා දීමට අප අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. මේවා ක්‍රියාත්මක කිරීමට අප රජයේ සියලු මැති ඇමතිවරුන් සහ පරිපාලන ශේෂ්ත්‍රයේ නිලධාරීන් බලාපොරොත්තු වෙන් සිටිනවා. එළඹෙන වසර කිහිපය අප රටට තීරණාත්මක වසර කිහිපයක් අප රටේ ආර්ථිකමය ඉදිරි ගමන ශක්තිමත් කරන වකවානුව. එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නේ නම් සියලු දෙනා එක්ව මෙම අභියෝගය කළමනාකරණය කරගත යුතුයි. ඒ සඳහා අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව මහනුවර දුම්රිය ස්ථානයේ විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. රටවටා හිරු. හිරු සවසහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අප හෙළත මොන්නේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්.